ආයිබෝන් හොඳයි අපි පුතා අපි පළවෙනි පාඩම් එකකේ වෙන අපේ පළවෙනි පාඩම් එකක ව්‍යාපාර පසුබිම සහ පරිසරය කියන පාඩම් එකකේ වීඩියෝ දෙකක් විතර දැන් අපි දාලා තියෙනවා. ඒකේ මේ පාඩමේ ඉන්නේ තවත් ඉතාම වැදගත් කොටසක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඇත්තටම මේ පාඩමේ මේ මම උගන්වන්න යන මේ සමහර කොටස් පිළිබඳ පළවෙනි පාඩමේ ලොකු සඳහනක් නැති වුණත් ඇත්තට මේ කොටස් නැතුව ඉස්සරහට අපිට ඉගෙනගෙන යන්න බෑ. ඒ කියන්නේ මේ කොටස් නැතුව අපිට ඉදිරි පාඩම් වලට ගියාම විවිධ ගැටලු වලට අපි ලක් වෙනවා. ඒ නිසා මේක මම සම්පූර්ණ කොටසම උගන්වනවා ඕගලන්ට. මේක තමයි වැදගත් මේ මාතෘකාවක්. නිෂ්පාදිතය කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. නිෂ්පාදිතේ product. හරි. මේ නිෂ්පාදිතයක් දැන් ඔයාලට මතක ඇති මේ ව්‍යාපාරයකින් සිද්ධ වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයකින් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වුමනා තෘප්තිමත් කරන්න. මිනිස් අවශ්‍යතා වුමනා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා. එහෙම නැත්නම් නිෂ්පාදිත සැපයීම තමයි ව්‍යාපාරකින් වෙන්නේ. කොයා ඒ නිෂ්පාත නිපදවන්න ඕන, නිෂ්පාත බෙදා හරින්න ඕන, මෙතන නිෂ්පාත විකිණීම කරන්න ඕන. ඒතර නිෂ්පාදිතයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයකට දෙන විසඳුමක්. මේක දෙන්න පුළුවන් එක නිර්වචනයක්. අවශ්‍යතාවයක් සඳහා ඇති විසඳුමක්. හරි. ඒක නිෂ්පාදිතයක්. දැන් මේක ඒ අපේ අවශ්‍යතාවයක් සඳහා අවශ්‍යතාවයක් හෝ උවමනාවක්. අවශ්‍යතාව උවමනා හෝ දෙකින් එකකට දාන්න පුළුවන් එක. අවශ්‍යතාව සඳහා ඇති විසඳුමක් නිෂ්පාදිතයක්. එතකොට ඒක භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, සේවාවක් වෙන්නත් පුළුවන්. තේරුම කියන්නේ පුතේ. ඒක භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, අපිට සේවාවක් විදියට දකින්නත් පුළුවන්. එතකොට ඒ අවශ්‍යතාවයක් සඳහා ඇති විසඳුමක් තමයි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. ඒ නිෂ්පාත කියන ඒවා වර්ග කරන්න පුළුවන්. අපිට නිෂ්පාත කියන ඒවා වර්ගීකරණය කරන්න පුළුවන් විවිධ පදනම්. දැන් එකක් තමයි භෞතික නැත්නම් අපි කියනවා ස්පර්ශතාවය මත. මේ ලෝකේ තියෙන නිෂ්පාත ස්පර්ශතාවය මත අපිට වර්ග කරන්න පුළුවන්. ස්පර්ශතාවය මත. කොහොමද ස්පර්ශතාවය අපි මත වර්ගීකරණය කරන්නේ? ස්පර්ශ කළ හැකි නිෂ්පාත තියෙනවා. අපි ඒවට කියනවා භාණ්ඩ කියලා. හරි. එහෙම නැත්නම් ස්පර්ශ කළ මැද අස්පෘශ්‍ය නිෂ්පාත තියෙනවා. අපි ඒවට කියනවා සේවා කියලා. අල්ලන්න බෑ. අපිට මේ ලෝකේ තියෙන විකුණන්න තියෙන ඕන දෙයක් නිෂ්පාදිත අපිට වර්ග කරන්න පුළුවන් භෞතික ස්වභාවය නැත්නම් ස්පර්ශතාවයෙන් මත ස්පර්ශ කළ හැකි නැත්නම් ස්පර්ශ කළ නොහැකි කියලා. එහෙම නැත්නම් අපිට මේක වර්ග කරන්න පුළුවන් පුතේ තව පදනමකට ස්පර්ශ කල්පැවැත්ම මත වර්ග කරන්නත් පුළුවන්. කල්පැවැත්ම මත කොහොමද අපි වර්ග කරන්නේ? කල්පැවැත්ම මත වර්ග කරන්න පුළුවන්. කල්පවත්නා නිෂ්පාත තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් මම මේ ලියන්න පාවිච්චි කරන මේ බෝඩ් එක කල්පවත්නා නිෂ්පාතය. මේක ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. අකුරු ලක්ෂ ගණන් මිලියන ගණන් ලිව්වොත් මේක ඉවර වෙන්නේ නැහැ. ඒක ගෙවෙනවා අඩුයි. ඉතින් ගෙවෙනවා අඩුයි. හරි. කල්පවත්නා නිෂ්පාත. තව තියෙනවා කල් නොපවත්නා නිෂ්පාත. උදාහරණයකට මේ මම ලියන්න පාවිච්චි කරන පෑන්. මේක සාමාන්‍යයෙන් ලෙසන්ස් 3-4ක් කරනකොට මේ පෑන් ඉවර වෙනවා. අපි මේක රීෆිල් කරනවා. නැත්නම් වෙන පෑනකට මාරු වෙනවා. ඒතර මේ ලෝකෙ තියෙන නිෂ්පාත අපිට වර්ග කරන්න පුළුවන් තව පදනකට කල්පවත්නා නිෂ්පාත සහ කල් නොපවත්නා නිෂ්පාත කියලා. ඊතර රූපවාහිනී කල්පවතන එක. නමුත් ආහාර වැඩි වෙලා කල්පවතින්නේ නැහැ. ශීතකරණයේ කල්පවතන ශීතකරණයේ ඇතුලේ තියෙන කෑම කල්පවතින්නේ. අපි ෆ්‍රිජ් එකේ ඇරලා කනවා. විශේෂයෙන් මේ කොරෝනා දවස්වල ගෙදර ඉන්නකොට නේද? අපිට කරන්න වැඩි වැඩකුත් නැති නිසා අපි කරන්නේ ෆ්‍රිජ් එක අරිනවා මොනවා හරි අරන් කනවා. ඇත්තට ෆ්‍රිජ් එකේ දොර ගෙදර 5-6 දෙනෙක් ඉන්නවනේ ෆ්‍රිජ් එකේ දොර අර සර්පිනාවේ හුලං ගහන එක වගේ. ඇරෙනවා වැහෙනවා. අපි දන්නවා සමහරට කන්න දෙයක් නැහැ කියලා. නමුත් අපි නිකන් හරි ෆ්‍රිජ් එක ඇරලා බලනවා. ඒක පුරුද්දක්. අර රිමෝට් එක අතේ දිනනකොට නිකන් channel මාරු කරන්නේ ඒ වගේ තමයි. ඒ වගේ මේ භෞතික தත්ත්වය මත ස්පර්ශ කළ හැකි ස්පර්ශ කළ නොහැකි කල්පවත් මත කල්පවත්නා කල් නොපවත්නා විදිහට වර්ග කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ කියන පදනම් වලට අමතරව තව පදනමක් තියෙනවා. ඒ පදනම මෙහාන් ලියනවා එක. ඒ පදනමට අපි කියනවා පුළුල් පදනම කියලා. ඒකට අපි කියනවා පුළුල් පදනම කියලා. පුළුල් පදනම කිව්වහම පුතේ වෙළඳපොලේ විකුණන්න පුළුවන්. ඒ වගේම අපේ අවශ්‍යතාවයක් සඳහා විසඳුමක් සපයන. වෙළඳපොලේ විකුණන්න පුළුවන් අපේ අවශ්‍යතාවයක් සඳහා විසඳුමක් සපයන ඕනම නිෂ්පාදනය. ඕනම දෙයක් නිෂ්පාදනයක් කියලා තමයි සැලකන්නේ.
එතකොට ඒකට අපිට දාන්න පුළුවන් මේ භාණ්ඩ. මම උදාහරණ දෙන්න. සේවා. ඒ වගේම අදහස්. පුද්ගලයන්. ඉසව්. සංවිධාන. ක්‍රියාකාරකම්. පළපුරුද්ද. දීපල. ස්ථාන. හරි භාණ්ඩ සේවා අදහස් පුද්ගලයන් ඉසව් සංවිධාන දීපල තොරතුරු භාණ්ඩ සේවා අදහස් පුද්ගලයන් ඉසව් සංවිධාන තොරතුරු ක්‍රියාකාරකම් පළපුරුද්ද දීපල මේ ඕනම දෙයක් විකුණන්න පුළුවන්. හරි මේ ඕනම දෙයක් විකුණන්න පුළුවන්. මම උදාහරණ දෙන්නද මේවට? මේ හැම එකම අවශ්‍යතාවයකට සුමත්. දැන් සබන් කැටයක් අභ්‍යාස පොතක් වාහනයක බැටරියක් එන්ජිමක් වාහනයක් ඒ ඔක්කොම භාණ්ඩ. හරි සේවාවට අධ්‍යාපන සේවා සෞඛ්‍ය සේවා ප්‍රවාහන සේවා අදහස් වලට රූපලාවන්‍ය උපදෙස් ජ්‍යොතිෂ උපදෙස් මනෝවෛද්‍ය උපදෙස් නිකන් අදහස් දෙන්නේ නැහැ මිනිස්සු නීතිඥ උපදෙස්. ඒ උපදෙස් දෙනවට කීයක් හරි ගන්නවා. ඒකනේ ගොඩක් අය ලෝයර්ස්ත් එක්ක පාරේදී දැක්ක කතා කරන්න බයයි. මොන හරි දෙයක් කියලා රුපියල් 500ක් දෙන්නද කියලා අපිට බයයි. ඒතර පුද්ගලයන් කියලා ගත්තාම සමහර අය තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගන්නවා. ඒක තමයි අතර මේ ලෝකෙ වටින සහ අමාරුම වැඩි. තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගන්න. දැන් කුමාර සංගක්කාර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. නේ? කුමාරියා සිංහවංශ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒතකොට ඒගොල්ලන්ගේ නම විකුණනවා. නළුවෝ නිලියෝ ක්‍රීඩකයෝ නේ? මහාචාර්යවරු ආචාර්යවරු ඒගොල්ලෝ ඒ පුද්ගලයන් විදියට අලෙවි වෙනවා. ඒගොල්ලන්ට වටිනාකමක් තියෙනවා. ඉතින් අලෙවි කරන්න දෙයක් නැත්තම් සමහර පුද්ගලයෝ විදියට අලෙවි වෙන අවස්ථාවල් තියෙනවා. ඉසව් ක්‍රීඩා තරඟ. දැන් මේ දවස්වල ක්‍රිකට් තරඟ ජනප්‍රියයි, ෆුට්බෝල් තරඟ ජනප්‍රියයි. කොරෝනා කාලේ වුණත් ඒවා ඒ තරඟ පවත්වනවා. හරි? සංවිධාන විදිහට ගත්තාම රාජ්‍ය නෝන සංවිධාන ප්‍රසිද්ධ පාසල් ප්‍රසිද්ධ ආගමික ස්ථාන ඒගොල්ලන්ගේ ඒ හදාගත්ත මේ ජනප්‍රියභාවයේ ප්‍රසිද්ධතාවයේ මත ඒගොල්ලන්ට පුළුවන් යම් දේවල් කරන්න. ඊට පස්සේ ක්‍රියාකාරකම් කොහොම කරාටි පන්තියකට අපි යන්නේ අපි ජිම් එකකට යන්නේ අපි යෝගී ව්‍යායාම් කරන්නේ. එතකොට එතෙන්දී අය අලෙවි කරන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්. භාණ්ඩයක් නෑ ඒගොල්ලන්ට අලෙවි කරන්නේ මොකක් හරි එක්සර්සයිස් එකක් ක්‍රියාකාරකමක් තමයි අලෙවි කරන්නේ. ඊට පස්සේ අපි ගත්තාම පළපුරුද්ද ගත්තාම ක්‍රීඩා විනිශ්චයකාරවරු. දැන් බලන්න ක්‍රිකට් තරඟ විනිශ්චය කරන්න ජාත්‍යන්තර තරඟ විනිශ්චය කරන්න ඒ විනිශ්චය කරන එක්කෙනා ජාත්‍යන්තර තරඟ සෙල්ලම් කරලා තියෙන්න ඕනේ. ඉගෙන නොගත් අය පාර්ලිමේන්තු ගියාට ක්‍රිකට් තරඟ විනිශ්චය කරන්න එන්නේ නැහැ එල්ලි මැච් ගහපු අය. ක්‍රිකට් මැච් ගහලා ජාත්‍යන්තර තරඟ පිළිබඳව අත්දැකීම් තියෙන කෙනෙක් තමයි මේ තරඟ විනිශ්චය කරන්න අනිවාර්යෙන්ම ඉන්නේ. හරි? ක්‍රීඩා පුහුණුකරුවෝ ඒතකොට මේ පළපුරුද්ද අලෙවි කරන්නේ. සමහර දැන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ආපු සමහර පුහුණුකරුවන්ට මාසෙකට ලක්ෂ 50-60 ගෙවලා තියෙනවා. මුදලි. හරි? මොකද ඒක ක්‍රීඩාවේ හැටි. ඒ කියන්නේ සල්ලි හොයන්න පුළුවන් ක්‍රීඩාවක්. ඉතින් හොඳ පුහුණුකාරයෙක් ඉඳියොත් අනිවාර්යයෙන්ම මේ කණ්ඩායමක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඉඳ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. පළපුරුද්දට ගෙවනවා. දීපල ගත්තාම අපි දීපල ගත්තාම උදාහරණයක් විදිහට ගත්තාම පුතේ මේ මොනවාද ඉඩම් නේද ගොඩනැගිලි ඒවා දීපල කොටස් ව්‍යාපාර කොටස් රත්තරන් බඩු ඒවා දීපල අලෙවි කරන්න පුළුවන්. සමහරු දීපල වෙළඳාම කරනවා. ඊට පස්සේ ස්ථාන ගත්තාම හොඳට හදලා තියෙන වටිනාකමක් තියෙන විදිහට හදලා තියෙන ස්ථාන අපි සල්ලි දීලා බලන්න යනවා. කෞතුකාගාරේ නේ සත්වෝද්‍යානේ සීගිරිය දඹුල්ල ඒ වගේ විවිධ ස්ථාන අපි සල්ලි ගෙවලා බලන්න යනවා ස්ථාන. සමහර ඒ වගේ ස්ථාන දැන් උදාහරණයක් විදිහට රිසෙප්ෂන් හෝල් එකක් වෙඩින් හෝල් එකක් ස්ථානයක්. කෑම ප්ලේට් එකට අමතරව එතන අලංකාර භාවය සඳහා තමයි මුදල් ගෙවන්නේ. තොරතුරු ගත්තාම දරුවනේ තොරතුරු ගත්තාම තොරතුරු විදියට ඒ කියන්නේ තොරතුරු ගත්තාම යුද රහස් ව්‍යාපෘති වාර්තා වෙබ් අඩවි හරි ඉතින් මේ සමහර තොරතුරු ඩවුන්ලෝඩ් කරගන්න අපේ සල්ලි ගන්නවා. ඉතින් ඒ වගේ මේ සමහර ආයතන සමහර පුද්ගලයෝ නිෂ්පාදයක් විදිහට තොරතුරු නිෂ්පාදනය කරන අවස්ථාවල් තියෙනවා. දැන් ඔබට පේනවා ඇතිනේ දැන් මෙච්චර කල් අපි නිෂ්පාදයක් කියලා කිව්වේ භාණ්ඩ හා සේවා වලට විතරයි. අපි හිතුවේ මොනවා හරි විකුණ ගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක එක්ක භාණ්ඩයක් වෙන්න ඕන නැත්නම් සේවාවක් වෙන්න ඕන කියලා. එහෙම එකක් නෑ. මේ ඕනෑම එකක් අලෙවි කරන්න පුළුවන්. ඒතර ඊටාම පුළුල් ලෙස නිෂ්පාද වර්ගීකරණය කරොත් මේ ආකාරයට තමයි නිෂ්පාද වර්ගීකරණය වෙන්නේ. තේරෙනවද මං කියන දේ පුතේ? හරි ඒ විදිහට මේ එක එක පදනම් ස්පර්ශතාවය මත ස්පර්ශ කළ හැකි ස්පර්ශ කළ නොහැකි නැත්නම් ස්පර්ශ කළ හැකි අස්පෘශ්‍ය නැත්නම් භාණ්ඩ හා සේවා කියනවා. කල්පයාත්මක කල්පවත්නා නිෂ්පාද කල්පවත්නා නිෂ්පාද පුළුල් පදනම් මත මේ විදිහට වර්ග වෙනවා. දැන් මේ එක භාණ්ඩයක් ගත්තාම මේ එක එක පදනම් වලට ඒව දාත හැකි. සබන් කැටයක් කියලා තන්ද මම ගන්නවා සන්ලයිට් සබන් කැටයක්.
සබන් කැටයක් ගත්තොත් ස්පර්ශතාවය මත මොකද්ද? ස්පර්ශ කළ හැකි භාණ්ඩයක්. කල්පවත් මත කල් නොපවත්නා භාණ්ඩ. සබන් කැට වැඩි කල් තියෙන්නේ පුළුල් පදනම මත ඒක භාණ්ඩයක්. නේ? වෛද්‍ය සේවාව ස්පර්ශතාවය මත සේවාවක්. කල්පවත් මත කල් නොපවත්නා සේවාව කියන්නේ කල්පවතින්නේ. ඒ වෙලාවෙම ගන්න ඕන. අර පුළුල් පදනම මත ඒක සේවාව. ඔයාලට තේරෙනවද මම කියන දේ? හරි. ඉතින් ඒ වගේ මේ දැන් ඉඩමක් ගත්තොත් ස්පර්ශ කළ හැකි ඉඩම කියන එක භෞතික අපිට පේනවා. ඒතර භාණ්ඩයක් කියන්නේ. කල්පවත් මත කල්පවත්නා නිෂ්පාදනය. පුළුල් පදනම මත ඒක අනිවාර්යයෙන්ම මොකද්ද? ඒක දීපල. ඔයාලට තේරෙනවද මම කියන දේ? එක දෙයක් මේ ඕනම පදනමක ඕනම තැනකට කියන්නේ මේ ඕනම පදනමක් අනුව වර්ග කරන්න පුළුවන්. හරි. ඉස්සලම අපි ඒක ලියලයිමු එහෙනම්. ඒ කොටස් ටික අපි ලියලයිමු එහෙනම්. හරි. පුතාලගේ නිබන්ධනේ. පුතාලගේ නිබන්ධනේ. හොඳයි පිටු අංක 6ට පෙන්නන නිබන්ධනේ නිෂ්පාදිත කියන කොටසට පෙන්නන්න පිටු අංක 6. හරි බලන්න ව්‍යාපාරවල ප්‍රධාන කාර්ය වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. මේ සියල්ල නිෂ්පාදිත කියලා හඳුන්වන්න පුළුවන්. අවශ්‍යතා වුමනා තෘප්තිමත් කරන්න වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදනයක් ලෙස නිර්වචනය කරන්න පුළුවන්. පාරිභෝගික අවශ්‍යතා වුමනා තෘප්තිමත් කිරීමට ව්‍යාපාර වෙළඳපළට ඉදිරිපත් කරන ප්‍රතිලාභ කට්ටලයක් ලෙසටත් නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන්. තාම සරලව කියනවා නම් අවශ්‍යතාවයක් සඳහා වූ විසඳුම නිෂ්පාදනයක් highlight කරගන්න. අවශ්‍යතාවයක් සඳහා වූ විසඳුම නිෂ්පාදිතයක්. හොඳයි නිෂ්පාත වර්ගීකරණය කියන කොටසට යමු. නිෂ්පාත වර්ග කරන්න පුළුවන් ඒ පදනම් තුන highlight කරගන්න කල්පවත්ම මත ස්පර්ශතාවය මත පුළුල් පදනම් මත. ඒ පදනම් තුන ඉස්සලා පුතාලා highlight කරගන්න. පදනම් තුන පුතාලා ඉස්සලා highlight කරගන්න. හරිද? right බලන්න නිෂ්පාදිත වර්ගීකරණය කියන කොටසට යමු. නිෂ්පාත වර්ගී කල්පවත් මත තියෙනවා කල්පවත්නා නිෂ්පාත සහ කල් නොපවත්නා නිෂ්පාත කියලා කොටස් දෙකක්. ඒ කල්පවත්නා නිෂ්පාත ගණයට ලියන්න මෙහෙම කල්පවත්නා නිෂ්පාත වල උදාහරණ ලියන්න. ඉඩම් රථවාහන ඒව කල්පවතින ඒවා. right කල් නොපවත්නා ඒවට ලියන්න උදාහරණ ආහාර කමා ලිපි ද්‍රව්‍ය right ස්පර්ශතාවයේ මත ඒ අකුර දාලා ලියන්න ස්පර්ශතාවයේ මත ස්පර්ශ කළ හැකි වරහන් ඇතුලේ භාණ්ඩ පොඩක් ඉඩ තියලා B අකුර දාලා ලියන්න ස්පර්ශ කළ නොහැකි වරහන් ඇතුලේ සේවා. වරහන් ඇතුළේ සේවා. right ඊට පස්සේ පුළුල් පදනම මත ඒකේ තියෙනවා භාණ්ඩ සේවා අදහස් පුද්ගලයන් ඉසව් සංවිධාන තොරතුරු ක්‍රියාකාරකම් පළපුරුද්ද දීපල ස්ථාන කියලා අපි උදාහරණ ගන්න ලියමු. භාණ්ඩ වලට සහල් සබන් ආහාර right
සේවා වලට ලියන්නේ අධ්‍යාපන සෞඛ්‍ය sannivedana කියලා. සෞඛ්‍ය sannivedana ප්‍රවාහන අදහස් වලට මනෝවෛද්‍ය උපදෙස් රූපලාවන්‍ය උපදෙස් ජ්‍යොතිෂ උපදෙස් උදේ පාන්දර සමහර වෙලා ටීවී නාලිකාවලට එහෙම ඇවිල්ලා නේද අපේ ඔළුව අවුල් කරලා යන්නේ ජ්‍යොතිෂකාරයෝ ස්ථානවලට කෞතුකාගාරය ග්‍රහලෝකාගාරය කෞතුකාගාරය ග්‍රහලෝකාගාරය සත්වෝද්‍යානය right පුද්ගලයින්ට නළු නිලියන් ක්‍රීඩකයින් ඉසව් වලට ක්‍රීඩා තරඟ වේදිකා නාට්‍යව ඉසව් ක්‍රීඩා තරඟ වේදිකා නාට්‍ය ඉසව් සංවිධාන වලට ප්‍රසිද්ධ පාසල් රතු පුරුෂ ප්‍රසිද්ධ පාසල් රාජ්‍ය නොවන සංවිධාන තොරතුරු වලට යුද රහස් වෙබ් අඩවි ව්‍යාපෘති වාර්තා right ඊට පස්සේ පළපුරුද්දට ක්‍රීඩා විස්තර විචාරකීන් දැන් ක්‍රීඩාව ගැන දන්න අය තමයි විස්තර විචාරකයෝ විදිහට සම්බන්ධ වෙන්නේ. නිකන් මේ ලොතරැයි වල එනවුස් කරන අයව මේ දාන්නේ නැහනේ ක්‍රිකට් තරඟ වලට. නේද? දන්නවනේ ලොතරැයි එනවුස් කරන්නේ අද අදිනවා. දිනක ජය නියත මහජන සම්පත. එහෙමනේ කියන්නේ. ක්‍රීඩා තරඟයේ මේ පුළුවන්ද? අද දානවා බෝලේ දානවා. අද රාත්‍රියට බෝලේ දානවා. එහෙම පුළුවන්ද? බෑනේ. නේ? එතන එනවුසස්ලා නම් ඉන්න ඕන තරම්. ඒගොල්ලෝ බෑ. සංගීත සංදර්ශනවල මේ එනවුස් කරන්න නේද? ක්‍රිකට් තරඟ විස්තර විචාරකයෙක්ව දාන්නේ නෑනේ. නේද? මිනිහාගේ ඕ වේගයෙන් මේ අවස්ථාවේදී වේගයෙන් වේදිකාවට කොට වෙනවා. අය පාරක්. ඒව කියන්න ගනි මේ ඒකට ගිහිල්ලා. ඉතින් ඒක නිසා මේ ඒ අය කියන්නේ සුදුසු අය සුසු තැන් වලට තමයි දාන්නේ. right. ඊට පස්සේ ක්‍රීඩා විස්තර විචාරකීන් ඊළඟට තව ක්‍රීඩා පුහුණුකරුවන් විනිශ්චයකාරවරු පළපුරුද්දර ගන්න විනිශ්චයකාරවරු ක්‍රියාකාරකම් වලට ව්‍යායාම යෝගී ව්‍යායාම ශරීර සුවතා ව්‍යායාම ආත්මාරක්ෂක සටන් ක්‍රම හැබැයි ඉතින් ඔය ඕන සටන් ක්‍රමයක් කරපු එක්කෙනෙක් නේද දෙකේ පොල්ලක් ගත්තොත් පොඩ්ඩක් දුවන්න බලනවා ඔය එක ස්ටයිල් තියෙන හදලා නේ ඩ්‍රැගන් ස්ටයිල් තියෙනවා කෝබ්ලා ස්ටයිල් තියෙනවා මංකි කියලා ස්ටයිල් එකක් තියෙනවා නිකන් වඳුරෙක් වගේ පැන ගහන්න තියෙන්නේ ඔය ඔක්කොටම වඩා හොඳම ස්ටයිල් එක තමයි වන්දා ස්ටයිල් එක. වන්දා මෙහෙම ඕම ගලා අනේ මහත්යෝ ගහන්න එපා කියලා වඳිර එක තමයි හොඳම ස්ටයිල් එක. ගුටි ගන්න වෙන්නේ නේද? හොඳම දේ තමයි රණ්ඩුවට යන්නේ නැතුව ඉන්නේ. ඒතර කායෙන්වත් ගුටි ගන්න ඕනේ නැහැ. හරි ඊට පස්සේ ක්‍රියාකාරකම්. ඊට පස්සේ දීපල වලට
රථ වාහන ඉඩම් ඒවා දීපල. රන් ආභරණ හොඳයි. right අපි දැන් මේ නිෂ්පාත පිළිබඳව තමයි වර්ග කරේ. දැන් අපි කතා කරපු අදහස් පුද්ගලයන් ඉසව් සංවිධාන තොරතුරු ක්‍රියාකාරකම් පළපොරුද්ද දීපල පිළිබඳව 12 වසරේදී ලොකුවට ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි 13 වසරේ මාකටිං කියලා පාඩමක් තියෙන. ඒ පාඩමේදී සමහරලාට ප්‍රශ්න අහන්න පුළුවන් පුතේ. වැඩිපුරම ප්‍රශ්න අහන්නේ පුතාලගෙන් වැඩිපුරම ප්‍රශ්න අහන්නේ භාණ්ඩ හා සේවා පිළිබඳව තමයි අහන්නේ. භාණ්ඩ හා සේවා පිළිබඳව. එතකොට අපි දැන් භාණ්ඩ හා සේවා පිළිබඳව ප්‍රශ්න අහනකොට ඔයාගෙන් අහනවා භාණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද? සේවාවක් කියලා කියන්නේ මොකද්ද කියලා. භාණ්ඩයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාව උමනා තෘප්තිමත් කිරීමට භාවිත කරන භෞතික දෙයක්. භෞතික නිෂ්පාදිතයක්. මිනිස් අවශ්‍යතාව උමනා තෘප්තිමත් කරන්න භාවිත කරන භෞතික නිෂ්පාදයක් තමයි භාණ්ඩ කියලා කියන්නේ. සේවාවක් කියලා කියන්නේ භෞතික නොවන නිෂ්පාදයක්. ඒ කියන්නේ මේ නිකන් ඒ කියන්නේ එක පුද්ගලයෙක් විසින් තව පුද්ගලයෙක් දෙන්න ක්‍රියාවක් හෝ ක්‍රියාකාරීත්වයක්. දැන් අපි සැලොන් එකකට ගියාම අපිව වාඩි කරගෙන එයාගේ ක්‍රියාකාරීත්වය අපේ කොණ්ඩේට දක්වනවා. ඊට පස්සේ කොණ්ඩේ කොට වෙලා ලස්සන වෙනවා. ක්‍රියාකාරීත්වය. ડોක්ටර් ගාවට ගියාම එයාගේ ක්‍රියාකාරීත්වය අපේ දිව බලලා ඇස් බලලා බෙහෙත් දීලා හරි පරීක්ෂණ ලියලා නිගමනට එළඹිලා එහෙමනේ කරන්නේ. එක පුද්ගලයෙක් තව පුද්ගලයෙකුට දක්වන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරීත්වය තමයි සේවා කියලා කියන්නේ. භාණ්ඩයක සහ සේවාවක තියෙන පුතේ ලක්ෂණ හතරක් ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන. භාණ්ඩය ස්පර්ශයි. සේවාව අස්පෘශ්‍යයි. අල්ලන්න බෑ. භාණ්ඩය ගබඩා කළ හැක. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නම් ගබඩා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන තිබ්බ සාලුවකෝ කොයිද සබන් ගැටි අරන් ගියේ ගෙදරින් අපිට ගෙදරදී ඕ වගේ දේවල් ඇහෙනවා අපිට. කවුරු හරි කියන්නේ මේ දැන් අක්කා වැඩට යන්න ලෑස්ති වෙලා කෑ ගහනවා හැමතැනම හොයනවා ඇඳවල් යට අල්මාරියේ ලාච්චු අස්සේ වොසින් මැෂින් එක අස්සේ ඉස්සරහා තියෙන කාණුවේ හොයනවා. අම්මා අහනවා මොකද්ද කියලා. අනේ මේ මගේ අර මේ නලින්ට තියෙන ආදරේ මේ නැහැනේ. මම මේ අරන් තිබ්බා මේ පොඩ්ඩක් ලාච්චුයි. ඒක දැන් නැහැනේ. මම මේ වෙන කෙනෙක්ට ආදරේ කරන්න හිතාගෙන නලින්ගේ ආදරේ පැත්තකින් තිබ්බා. එහෙම මේක එහෙම නැති වෙනවද? එහෙම හොරු අරන් යනවද? සේවාවක් එහෙම අරන් යන්න බෑ. එහෙම ගබඩා කරන්න බෑ. අයිතිකාරයෙක්ගෙන් අරන් යන්නත් බෑ. දැන් කෙනෙක්ගේ කරාබුවක් කඩාගෙන යනවා වගේ. හරි දැන් කවුරු හරි බයිසිකල් එක කරනවා කරාබුවක චේන් එකක කඩාගෙන යනවා. ඒ වගේ එහෙම අරන් යනවා වගේ මේ ආදරේ පිහියක් පැනලා ආදරේ පැහැරගෙන යන්න පුළුවන්. දාපන් උඹේ ආදරේ මේ මල්ලට දාපන්. කියලා මල්ලකට ගහලි වෙලා අරගෙන යනවා. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා අපේ හිත හොරාගත්තා කියලා. සින්දු වල නම් තියෙනවා හිත හොරාගත්තා කියලා. එහෙම ඇත්තටම කරන්න බෑ. හරි හොරකම් කරන්න බෑ. ඉතින් ඒ නිසා ගබඩා කරන්න පුළුවන් වෙන්නේ භෞතික දෙයක් විතරයි. භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්, සේවා ගබඩා කළ නොහැක. හරි. භාණ්ඩ හිමිකරුගේ වෙන් කළ හැක. හරි. හිමිකරුගේ වෙන් කළ හැක. මේක හිමිකරුගේ වෙන් කළ නොහැක. හිමිකරුගේ වෙන් කළ නොහැක. අයිතිකාරයෙන් අරන් යන්න බෑ. භාණ්ඩ ඔක්කොම එක වගේ සමජාතීයයි. දැන් ඕගොල්ලෝ ළමයිනේ සල්ලයිට්කට 10ක් කඩවල් 10කින් ගෙනල්ලා ලෙහෙලා බලන්න ඔක්කොම එක විදිය. හැබැයි ගුරුරු 10 දෙනෙක් උගන්වන විදිය එක විදියක්ද 10 විදියක්ද? 10 විදියක්. නේ? මම උගන්වන විදියට නෙමේ තවත් ගුරුරු උගන්වන. ව්‍යාපාර අධ්‍යයනය. ඒගොල්ලෝ වෙනස් ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. මම වෙනස් ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. දැන් සමහර ගුරුරු මේ විෂය කම්මැලි නිසා ළමයින්ට නිින්ද යන නිසා මේ හයියෙන් කෑ ගහලා උගන්වනවා. එහෙම ගුරුරු ඉන්නවා. ඉතින් ළමයිට ඇත්තටම නිදහසෙන් නිදා ගන්න වෙන්නේ නැහැ. පන්ති. ළමයි බලනවා මේ හොඳට පන්ති පිස්සෙම ගෙවලා ලස්සන නිබන්ධනයකුත් අරගෙන ටවුන් එකේ හොඳම තැනක හොඳම වටිනම ඉඩමක බිල්ඩින් එකක ඒසීත් එක්ක චුට්ටක් නිදා ගන්න තියෙනවා නම් කොච්චර වටිනවාද කියලා හිතාගෙන තමයි පන්තියට එන්නේ. ඉතින් යන්තම් ඇහැ කන පියවනකොට සර් බෙරිහන් දෙනවා. ගිරි යටින් කෑ ගහනවා. කොච්චර ගිරි යටින් කෑ ගහනවද කියනවනම් සමහර සර්ගේ කටේ අර මැද මෙහෙම තියෙන පුතේ අර කෑල්ලක් මැද කට ඇතුලේ තියෙන බෙරයක් වගේ එකක් ඒකත් පේනවා ළමයට ඒ තරම් කට ඇරලා කෑ ගහනවා. ඇයි? මේ විශේෂ කම්මැලි හින්දා. මම නම් කෑ ගහන ක්‍රමවේදයන් පාවිච්චි කරන්නේ නැහැ. මම විෂය ඇතුලේ මේ විෂය කරුණු සහ උදාහරණ වලින් මේ පරිපූර්ණයි. ඒ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මට ළමෙට්ට විෂය කරුණක් පැහැදිලි කරන්න ඒක කෑ ගහ කියලා දෙන්න ඕනේ නැහැ.
ඒක ඇතුලේ මම විෂය කරුණු වලින් සහ උදාහරණ වලින් පරිපූර්ණයි. ඒ මම විෂය හරියට තේරුම් ගත්තේ හින්දා. විෂය හරියට තේරුනොත් අර ටියුට් එකේ තියෙන නෝට් එකක් කෑග ගහ ගෙන්නවා කියලා ළමයට ඒක තේරෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා ඒක. ඒක නිසා එයාට සාමාන්‍ය දැනීමක් කරන්න ගුරුවරයා ඒ විෂය ඇතුලේ බහුශ්‍රත වෙන්න ඕනේ. ඒ කියන්නේ විෂය හොඳට දැනගන්න ඕනේ. ඉතින් ඒක නිසා මට ඒ කියන්නේ බයක් ඇත්තේ නැහැ. මම ඇත්තටම කිසිම නෝට් එකක්වත් මේ පාවිච්චි කරන්නේ නැහැ උගන්වන්න. මොකද මට මේ විෂය හොඳට පුළුවන් හින්දා. නමුත් එක එක්කෙනා උගන්වන ක්‍රම සහ විදි වෙනස්. සමහර අය සාර්ථකකම අනුගමනය කරනවා, සමහර අය අසාර්ථකකම අනුගමනය කරනවා. කොහොමුණත් භාණ්ඩ කියන ඒවා සමජාතීය වුණාට සේවා කියන ඒවා කොහොමද? භාණ්ඩ සමජාතීයයි. සේවා අසමජාතීයද? අසමජාතීය නේ විෂම ජාතීයයි. විෂම ජාතීයයි. සේවා වෙනස් එකිනෙකාට. ඔන්න වගේ වෙනස්කම් භාණ්ඩ හා සේවාවල අනිවාර්යයෙන්ම අපිට දකින්න පුළුවන්. ඒකත් ඔළුවේ තියාගෙන දරුවනේ අපි දැන් සාකච්ඡා කරමු භාණ්ඩ පිළිබඳව අපි සාකච්ඡා කරමු. භාණ්ඩ ගැන. හරි? දැන් ඔයාලා භාණ්ඩ වල ලක්ෂණ එහෙම දන්නවා. අපි කතා කරමු භාණ්ඩ ගැන. හරි අපි ඉස්සෙල්ලා භාණ්ඩ අපි දන්නවා භෞතික නිෂ්පාදනයක් තමයි භාණ්ඩයක් කියලා කියන්නේ. භාණ්ඩ වර්ග කරමු. භාණ්ඩ වර්ග කරන්න පුළුවන් පළවෙනි පදනම තමයි කල්පැවැත්ම මත භාණ්ඩ වර්ග කරන්න පුළුවන්. කොහොමද? කල්පැවැත්ම මත කල් පවත්නා භාණ්ඩ තියෙනවා. කල් නොපවත්නා භාණ්ඩ තියෙනවා. නොපවත්නා කල් පවත්නා භාණ්ඩයක් තමයි ඉඩම. වාහනයක්. කල් නොපවත්නා භාණ්ඩයක් තමයි ආහාර. ලිපි ද්‍රව්‍ය. නේ? ඒ වගේ දේවල් කල් පවතින්නේ. තව අපිට අවශ්‍යතාවය මත භාණ්ඩ වර්ග කරන්න පුළුවන්. අවශ්‍යතාවය මත කොහොමද? අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ. දැන් ගෙදරකට ශීතකරණයක් කියන්නේ අනිවාර්යෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයක්. නැත්තම් කොහොමද එළවලු පළතුරු ටික අපි කල් තියාගන්නේ? වොෂින් මැෂින් එකක් කියන්නේ අද කාලේ හැටියට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. නමුත් තාමත් ගෙදරකට AC එකක් කියන්නේ නේද? අත්‍යවශ්‍ය නොවන භාණ්ඩය. වායු සමීකරණයක් කියන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක්. හරි එන අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලාත් අපිට වර්ග කරන්න පුළුවන්. තව අපිට වර්ග කරන්න පුළුවන් පුතේ ආර්ථික විද්‍යාවට අනුව වර්ග වෙනවා නම් ආර්ථික විද්‍යාවේ වර්ග කරනවා භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ. එදිනදා කන බොන දේවල් තමයි පාරිභෝගික භාණ්ඩ කියන්නේ. ඊළඟට අන්තර් භාණ්ඩ තියෙනවා. අන්තර් භාණ්ඩ කියන්නේ අතරමැදි භාණ්ඩ. යෙදවුම් වගේ දේවල්. පොහොර කණිත් තෙල් වගේ දේවල් අන්තර් භාණ්ඩ. ඊළඟට ආයෝජන භාණ්ඩ කියන්නේ දිගු කාලයක් තියෙන මැෂින් වගේ දේවල්. හරි අර දීපල වගේ දේවල් ඒවා ආයෝජන භාණ්ඩ. මේ වර්ගීකරණය නම් එච්චර වැදගත් නෑ. ඒ අපිට ඒ කියන්නේ වැදගත් අපිට වැදගත් නෑ. ආර්ථික විද්‍යාවේ අයටද ගොඩක් වැදගත්. කල්පවත්නා භාණ්ඩ ඒ කියන්නේ කල්පවත්ම මත අවශ්‍යතාවය මත ඊට අමතරව ඊටම වැදගත් පදනමක් තියෙනවා දරුවනේ භාවිතේ මත. කුමන නැත අරමුණ මත. කුමන අරමුණෙන්ද මේ භාණ්ඩ පාවිච්චි කරන්නේ? කුමන අරමුණෙන්ද මේ භාණ්ඩ පාවිච්චි කරන්නේ කියන කාරණේ මත භාණ්ඩ කොටස් දෙකකට බෙදෙනවා. මොකද ඒ කොටස් එක? එකක් තමයි පාරිභෝගික භාණ්ඩ. අනිත් එක තමයි පුතේ කාර්මික භාණ්ඩ. එකක් පාරිභෝගික භාණ්ඩ අනිත් එක තමයි කාර්මික භාණ්ඩ. භාවිතය මත කොහොමද බෙදෙන්නේ? පාරිභෝගික භාණ්ඩයි කාර්මික භාණ්ඩයි. ඒ කියන්නේ මොකද්ද? පාරිභෝගික භාණ්ඩ කියලා කියන්නේ අවසන් පාරිභෝජන චේතනාවෙන් පාවිච්චි කරන භාණ්ඩ. අපි ගෙදරට හාල් ගේනවා, බිත්තර ගේනවා, කිරිපිටි ගේනවා. ඒවා පාරිභෝගික භාණ්ඩ. ගෙදර පාවිච්චි ටීවී එකක් ගන්නවා. ඒක පාරිභෝගිකයි. අපිට ඒවෙන් හම්බ කරගෙන කන්න ඕනේ. නමුත් අපි ගත්තොත් එහෙම කාර්මික භාණ්ඩ දැන් බ්ලොග් ගල් හදන තැනකට බ්ලොග් ගල් හදන මැෂින් එකක් ගේනවා. ඒක ඒ කියන්නේ බ්ලොග් ගල් හදන්නේ කෙලින්ම ව්‍යාපාරික චේතනාවෙන්. ඒතර මැෂින් එක පාවිච්චි කරන්නේ ව්‍යාපාරික චේතනාවෙන්. දැන් මගේ වාහනේ මගේ රථය මගේ මෝටර රථය මට පාරිභෝගික භාණ්ඩයක්. හැබැයි මෝටර රථ විකුණන තැනක තියෙන මෝටර රථයක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොකටද? නැවත විකිණීමේ චේතනාවෙන්. යම් පුද්ගලයෙක් අවසන් පාරිභෝජන චේතනාවෙන් භාණ්ඩයක් ගත්තොත් ඒක පාරිභෝගික භාණ්ඩයක්. ඔයාලට තේරෙනවා මං කියන්නේ අවසන් පාරිභෝජන චේතනාවෙන් භාණ්ඩයක් ගත්තොත් ඒක පාරිභෝගික භාණ්ඩයක්. නමුත් ව්‍යාපාරික චේතනාව ඒ කියන්නේ නැවත විකිණීමට හෝ වෙනත් භාණ්ඩ සකස් කිරීමට වෙනත් භාණ්ඩ නිපදවීමට භාණ්ඩේ පාවිච්චි කරොත් ඒක කාර්මික භාණ්ඩය. දැන් උදාහරණයකට අපේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක ශීතකරණයේ පාරිභෝගික භාණ්ඩයක්. තේරෙනවද? නමුත් පුතේ සුපිරි වෙළඳසැලක තියෙන ලොකු ඩීප්‍රෙෂර් එකක් ඒක කාර්මික භාණ්ඩයක්. ඒ මොකද ඒක ව්‍යාපාරික චේතනාවෙන් පාවිච්චි කරන්නේ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා. කූල් නැති භාණ්ඩ කූල් කරලා විකුණනවා. ඒකට එයා පාවිච්චි කරන්නේ ව්‍යාපාරික චේතනාවෙන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම කාර්මික භාණ්ඩයක් වෙනවා. ඒතර ඒ ඔයාලට පේනවනේ දැන් භාණ්ඩය භාවිත කරන චේතනාවමත් තමයි ඒක පාරිභෝගිකද කාර්මිකද කියලා තීරණය වෙන්නේ. නැතුව ඒකේ පැවැත්ම අනුව නෙමෙයි. දැන් දිගු කාලයක් පවතින භාණ්ඩ කාර්මික භාණ්ඩ, කෙටි කාලයක් පවතින භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ එහෙම එකක් නෙමෙයි.
භාණ්ඩය පාවිච්චි කරන්නේ කුමන චේතනාවෙන්ද කියන කාරණේම තමයි පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ කියන ඒවා මේ තීරණය වෙන්නේ. ඔයාලට තේරෙනවා මම කියන්නේ දෙක. හරි. එහෙනම් ඉතින් අපි මේ ටික ලියලා ඊට පස්සේ අර භාවිතයේ අරමුණ මත වර්ගීකරණය කරන මේ පාරිභෝගික සහ කාර්මික භාණ්ඩ පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් පෙළන්න පිටුව අංක පුතාලගේ 7 භාණ්ඩ හා සේවා බලන්න භාණ්ඩ මිනිස් අවශ්‍යතා උමනා තෘප්තිමත් කළ හැකි භෞතික නිෂ්පාදිතයක්. ඉරි ගහ ගන්න භෞතික නිෂ්පාදයක් භාණ්ඩයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේවා ගබඩා කරලා පසුව භාවිතයට ගන්න පුළුවන්. භාණ්ඩ වර්ගීකරණය කරන හැටි බලන්න පැවැත්ම අණුව කොහොමද ලියන්න පැවැත්ම අණුව A B කියලා වර්ග වෙලා තියෙනවා. පැවැත්ම අණුව කල් පවත්නා භාණ්ඩ අනිත් එක කල් නොපවත්නා භාණ්ඩ. අවශ්‍යතාවය අනුව කොහොමද බලන්න පුතේ වර්ග වෙන්නේ? අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. right මිලදී ගැනීමේ අරමුණ එහෙම නැත්නම් චේතනාව අනුව වර්ග වෙනවා. පළවෙනි පැත්තේ ලියන්නේ. ඒ කියන්නේ ඔයගලගේ ටියුට් එකේ වම් පැත්තේ ලියන්න. ටියුට් එකේ වම් පැත්තේ ලියන්න කාර්මික භාණ්ඩ. දකුණු පැත්තේ ලියන්න පාරිභෝගික භාණ්ඩ කියලා. මම එක මෙතනින් පොඩ්ඩක් ලියන්න. හරි. තර භාණ්ඩ කියන ඒවා වර්ග වෙනවා. මිලදී ගැනීමේ චේතනාව නැත්නම් අරමුණ මත මෙතන ලියන්න කාර්මික භාණ්ඩ. මෙතන ලියන්න පාරිභෝගික භාණ්ඩ කියලා. පාරිභෝගික භාණ්ඩ. මෙතන දරුවනේ කාර්මික භාණ්ඩ කොටස් 3කට බෙදෙන්න ඕන. ඕකේ මම හිතන් 2යි බෙදලා තියෙන්නේ කොටස් 3කට බෙදෙන්න ඕනේ. ආයේ කොටස් 3 ලියන්න මෙහෙම. පළවෙනි එක ද්‍රව්‍ය හා කොටස්. මම මේවා පැහැදිලි කරන්න. පස්සේ පැහැදිලි කරන්න. ද්‍රව්‍ය හා කොටස්. ද්‍රව්‍ය හා කොටස්. දෙවෙනි එක ප්‍රාග්ධන අයිතම. දෙවෙනි එක ප්‍රාග්ධන අයිතම. තුන්වෙනි එක සැපයුම් සේවා. සැපයුම් සේවා. ඊට පස්සේ පාරිභෝගික භාණ්ඩ සැපයුම් සේවා. පාරිභෝගික භාණ්ඩ වර්ග වෙනවා පහසු සාප්පු. පහසු සාප්පු විශේෂ ඒ වගේම නොසෙව් හොයාගත්තේ නැති නොසෙව් භාණ්ඩ පහසු සාප්පු විශේෂ නොසෙව් මේ ආකාරය තමයි භාණ්ඩ කියන වර්ග වෙන්නේ. ඒතර ඒ chart එක සම්පූර්ණ කරගන්න. ඔයා chart එක සම්පූර්ණ කරගන්න. මම මේවා උගන්වන්නම්. තා පොඩ්ඩකින් මේවා උගන්වනවා. හරි ඊට පස්සේ ආර්ථික විද්‍යා පදනම අනුව ආර්ථික විද්‍යා පදනම අනුව කොහමද? ආර්ථික විද්‍යා පදනම අනුව පාරිභෝගික භාණ්ඩ පළවෙනි රූලේ ලියන පාරිභෝගික භාණ්ඩ ඊළඟ අන්තර් භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ ඊළඟ අන්තර් භාණ්ඩ ඊළඟ ආයෝජන භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ අන්තර් භාණ්ඩ ආයෝජන භාණ්ඩ හරි අපි යමු එහා පැත්තේ පිටු අංක 8 ප්‍රශ්නයක් තියෙනවා පිටු අංක 8 ප්‍රශ්නේ බලන්න පාරිභෝගික හා කාර්මික ලෙස භාණ්ඩ වර්ග කිරීමේ මූලික පදනම වන්නේ ගනුදෙනුකරු විසින් භාණ්ඩ මිලදී ගනු ලබන ප්‍රමාණයයි. ඔබ මෙම ප්‍රකාශය සමග එකක වේද ඔබේ පිළිතුරු පැහැදිලි කරන්න. යම් භාණ්ඩයක් කාර්මිකද පාරිභෝගිකද කියලා තීරණය වෙන්නේ ගන්න ප්‍රමාණය මතද නැත්නම් මිලදී ගැනීමේ චේතනාව මතද? ආපොතේ ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් ගත්තොත් කාර්මික අඩු ප්‍රමාණයක් ගත්තොත් පාරිභෝගික. එහෙමද? එහෙම නැත්නම්
ව්‍යාපාරික චේතනාවෙන්ද ගන්නෙ නැත්නම් පාරිභෝජන චේතනාවෙන්ද ගන්නෙ කියන කාරණේ මතද මේ භාණ්ඩ පාරිභෝගකද කාර්මිකද කියලා වර්ග වෙන්නේ කොයි පදනමෙන්ද? මිලදී ගන්න ප්‍රමාණය මත නෙමෙයි. ඒ නිසා මේ ප්‍රකාශයත් අපිට එකඟ වෙන්න බෑ නේද? මෙම ලියන්නේ. මෙම ප්‍රකාශය සමග එකඟ විය නොහැක. මෙම ප්‍රකාශය සමග එකඟ විය නොහැක. එකඟ විය නොහැක. යම් භාණ්ඩයක් කාර්මිකද පාරිභෝගිකද යන්න යම් භාණ්ඩයක් කාර්මිකද පාරිභෝගිකද යන්න තීරණය වන්නේ තීරණය වන්නේ මිලදී ගනු ලබන මිලදී ගනු ලබන ප්‍රමාණය අනුව නොව භාවිත කිරීමේ චේතනාව මතය භාවිත කිරීමේ චේතනාව මතය හරිද? හොඳයි දැන් අපි ඉගෙන ගමු මෙන්න මේ පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ අතර තියෙන වෙනස්කම් පිළිබඳව අපි සාකච්ඡා කරමු. පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ අතර තියෙන වෙනස්කම් පිළිබඳව දරුවනේ අපි සාකච්ඡා කරමු. හරි? පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ අතර තියෙන වෙනස්කම් පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා පාරිභෝගික භාණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද? පාරිභෝගික භාණ්ඩයක් කියලා කියන්නේ නැවත විකිණීම සඳහා පාරිභෝගික භාණ්ඩයක් කියලා කියන්නේ අවසන් පාරිභෝජන චේතනාවෙන් යම් කෙනෙක් භාණ්ඩයක් පාවිච්චි කළොත් ඒක පාරිභෝගික භාණ්ඩයක්. ඔයාලට තේරෙනවා මම කියන දේ පුතේ? හරි. යම් කෙනෙක් පාවිච්චි කළොත් යම් භාණ්ඩයක් මේ කියන අවසන් පාරිභෝජන චේතනාවෙන් කියන්නේ කාලා බීලා පාවිච්චි කරලා ඉවර කරනවා. හරි. වෙන කිසිම සල්ලි හම්බ කිරීමේ චේතනාවක් නැහැ. ඒක පාරිභෝගික භාණ්ඩයක්. එතකොට ඒ පාරිභෝගික භාණ්ඩ, ඒ කියන්නේ ඔයා මේක නිර්වචනය කරන්නේ මෙහෙමයි. අවසන් පාරිභෝජන චේතනාවෙන් මිලදී කරන ලබන භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ. එච්චරයි. අවසන් පාරිභෝජන චේතනාව ගත්තොත් ඒක පාරිභෝගික භාණ්ඩයක්. එතකොට ඒ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයෝ හැසිරෙන විදි තියෙනවනේ. නේ? පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයෝ හැසිරෙන විදි තියෙනවා. ඒ හැසිරෙන විදිය අනුව පාරිභෝගික භාණ්ඩ වර්ග හතරකට බෙදනවා. කොහොමද? පහසු, සාප්පු, විශේෂ, නොසෙව් කියන. පහසු භාණ්ඩ කියන්නේ අපි එදිනදා වෙළඳපොලේදී ගිහිලා තෝරගන්නවා කියලා කියන්නේ මෙහෙමයි. සමහරවිට පොඩ්ඩක් බලනවා භාණ්ඩ දිහා. නමුත් ලොකු තෝරා ගැනීමක් නැහැ. එදිනදා ගන්න භාණ්ඩ වලට එදිනදා පහසුවෙන්. ඒ කියන්නේ වෙළඳපොලට ගිහිලා අවම පරිශ්‍රමයකින් වැඩි වෙහෙසෙන්නේ නැහැ. අවම පරිශ්‍රමයකින් මිලදී ගන්න භාණ්ඩ පහසු භාණ්ඩ. දැන් මේ මුදලාලි මට සැමන් ටින් එකක් දෙන්න. හාල් කිලෝ දෙකකුත් දෙන්න. ඔය ලංකාදීප පත්තරයකුත් දෙන්න. ගෝල්ඩ් ලිෆ් දෙකකුත් දෙන්න. ඔන්නෝම ඉල්ලනවා. ඒ ඉල්ලන භාණ්ඩ මිනිස්සු තෝරනවාද? ලොකුට තෝරනවාද? සැමන් ටින් එක අරගෙන උස මොකද්ද, කොට මොකද්ද කියලා බලනවා. සිගරට් එක මහත මොකද්ද, හීනි මොකද්ද කියලා එහෙම බලන්නේ නැහැ. පත්තරේ අකුරු print වෙලාද නැද්ද කියලා මොකුත් බලන්නේ. දෙන භාණ්ඩය අරන් එනවා. ඔය පොල් ගෙඩියක් එහෙම ගන්නකොට පොඩ්ඩක් හොල්ලලා බලනවා. ඒ නමුත් ඒ ලොකු තෝර ගැනීමක් නෙමෙයි.
අන්න ඒව පහසු භාණ්ඩ. වෙළඳපොලේදී අවම පරිශ්‍රමයකින් මිලදී ගන්න භාණ්ඩ. ඒවයි මිලත් අඩුයි. වෙළෙන්දට ලැබෙන ලාභෙත් අඩුයි. හැබැයි දෛනික පිරිවැටුම් වැඩි වෙළෙන්දගේ පැත්තේ. ප්‍රචාරණය කරලා විකුණ ගන්න පුළුවන්. පහසු භාණ්ඩ. එදිනදා අපි මිලදී ගන්න. සාප්පු භාණ්ඩ කියන්නේ ඊට වඩා වෙනස්. හරි. කඩේ යන එකයි shopping යන එකයි දෙකක්. කඩේ ගියොත් ටක් ගාලා එනවා. ගෑන් ළමෙක් එක්ක එමු shopping ගියොත් මේ ආත්මෙ ඉන්න වෙන්නේ. ඩෙනිමක් ගන්න කඩවල 10කට යනවා. හරි. රට වටේ යනවා. රට වටේ යනවා. ඇත්තට මේ ඔන්ලයින් ක්‍රම තියෙන හින්දා හොඳයි. ටක් ගාලා ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. නැත්තම් දවසක්ම රත්යාදු වෙලා එකම ඩෙනිමයි ගන්න වෙන්නේ. හරියට තෝරනවා. පිරිමි ළමයිනොත් එහෙමයි. ගෑන් ළමයි විතර නෙමෙයි. සපත්තු එහෙම ගන්න ගියාම පිරිමි ළමයි දානවා, ඇවිදිනවා, සමහර සපත් දෙක දාගෙන එළියටම දුවනවා. දුවලා සල්ලිත් නොදීම දුවනවා. හරි පොඩ්ඩක් දුවන්න පුළුවන්ද කියලා බලලා ස්පෝර්ට්ස් සපත් දෙක නම් එහෙම කරන්නත් පුළුවන්. සාප්පු භාණ්ඩ මිලයි ගුණයයි සංසන්දනය කරනවා. කොහොමද කියන්නේ ගුණත්වය බලනවා, ක්වොලිටිය බලනවා, මිල බලනවා, හොඳට ඒ කියන්නේ මේ අපි ටෙස්ට් කරලත් බලනවා. ටිකක් ආයාසයක් දරමින් විශේෂ පරිශ්‍රමයක් දරමින් තෝරගන්න භාණ්ඩ. සාප්පු භාණ්ඩ. විශේෂ භාණ්ඩ සමහරලාට සමහර පාරිභෝගිකයන්ගේ ජීවිත කාලේ එකපාරයි මිලදී ගන්න. නැත්තම් වාර කීපයක්. ඊටාම සීමිත වාර ගන්න මිලදී ගන්නවා. මිලදී ගන්න කලින් ඊටාම දැඩි ලෙස උනන්දු වෙමින් හොඳට හොයලා බලනවා. එහෙම ගන්න භාණ්ඩ තමයි විශේෂ භාණ්ඩ කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කැමරාවක්, මොබයිල් ෆෝන් එකක්, රන් ආභරණයක්, වෙඩින් සාරියක්. වෙඩින් සාරි දෙක තුනක් ගන්න යන්නේ සමහර එකයි ගන්න. හරි. ඉතින් ඒවා ගැන දැඩි ලෙස උනන්දු වෙමින් වාහනයක් වගේ දෙයක් උනන්දු වෙමින් මිලදී ගන්න භාණ්ඩයක් විශේෂ භාණ්ඩයක්. විශේෂ භාණ්ඩයක්. නොසෙව් භාණ්ඩයක් කියන එක මෙහෙමයි. ඒක පාරිභෝගිකයාගේ චින්තනය අනුව තමයි තීරණය වෙන්නේ. පාරිභෝගිකයෝ දන්නේ නැති භාණ්ඩ තියෙන පාරිභෝගිකයෝ දන්නේ. පාරිභෝගිකයෝ දන්නේ නැතුව මිලදී ගන්නෑ. මිලදී ගන්න පෙළඹීමක් නැන්නේ. සමහරට ඒ භාණ්ඩේ පහසු සාප්පු විශේෂ බවට පස්සේ පරිවර්තනය වෙන්න පුළුවන්. වෙළඳපොලේ විකිණීමට ඇති නමුත් ඒ බව නොදැන පාරිභෝගිකයා මෙතෙක් ඉල්ලුම් නොකරන භාණ්ඩ නොසෙව් භාණ්ඩ. කඩේ තියෙනවා අර ඒ කියන්නේ කලින් හිතාගෙන ඉන්නේ දැක්කොත් ගන්නවා මුදලාලි අඳුරලා දුන්නොත් ගන්නවා. අන්න ඒ වගේ භාණ්ඩයක් තමයි නොසෙව් භාණ්ඩයක් කියලා කියන්නේ. මිලදී ගැනීමේ ආයාසයක් නැහැ. දැන් මේ මිලදී ගැනීමට අවම ආයාසයක් දරන්නේ. මිලදී ගැනීමට තරමක් ආයාසයක් දරනවා. මිලදී ගැනීමට සෑහෙන ආයාසයක් දරනවා. මිලදී ගැනීමට ආයාසයක් නැහැ මේ. නොසෙව් භාණ්ඩ. දැන් අලුත් සින්දු අලුත් බෙහෙත් නේ අලුත් ගුරුවරු දැන් මාව 2023 ළමයිට සමහර ළමයිට නොසෙව් භාණ්ඩයක්. යාළුවෝ කියන හින්දා ඇවිල්ලා බලනවා. මේ විදිහට. හරි ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ භාණ්ඩ මේ පාරිභෝගික භාණ්ඩ කියන ඒවා වර්ග වෙන්නේ. අපි ඒ කොටස ලියලා කාර්මික භාණ්ඩ පැත්තට යමු. එම ලියමු. හරි පුතාලා ඉස්සෙල්ලාම බලන්න පාරිභෝගික භාණ්ඩ පිටු අංක 8 අවසන් පාරිභෝජන චේතනාවෙන් මිලදී ගන්නා භාණ්ඩ තමයි පාරිභෝගික භාණ්ඩ කියලා කියන්නේ. අවසන් පාරිභෝජන චේතනාවෙන් මිලදී ගන්නා භාණ්ඩ. මේවා අත්‍යවශ්‍ය හා සුඛෝපභෝගී ලෙස අඳුර ගන්න පුළුවන්. තවද පාරිභෝගික භාණ්ඩ පාරිභෝජනය කරන්නාගේ හැසිරීම අනුව පහත දැක්වෙන උපකොටස් වර්ග කරන්න පුළුවන්. හරි. ඒක ඉස්සලම highlight කරගන්න අවසන් පාරිභෝජන චේතනාවෙන් මිලදී ගන්නා භාණ්ඩ වේ කියන එක highlight කරගන්න. හරිද? පහසු භාණ්ඩ. ඒක ලියන්නේ මේ පහසු භාණ්ඩ වෙළඳපොලේදී අවම පරිශ්‍රමයක් යොදා වෙළඳපොලේදී අවම පරිශ්‍රමයක් යොදා මිලදී ගනු ලබන භාණ්ඩයි. මේවෙන් අමාරු ප්‍රශ්න විභාගයකට එම ඇවිල්ලා තියෙනවා. වෙළඳපොලේදී අවම පරිශ්‍රමයක් යොදා මිලදී ගනු ලබන භාණ්ඩයි. right උදාහරණ ලියන්න සහල් කිරිපිටි ඒ වගේ දෙකක් තුනක් ඇති පහසු භාණ්ඩ right ඊට පස්සේ සාප්පු භාණ්ඩ මෙහෙම ලියන්න මිලදී ගැනීමේදී මිලදී ගැනීමේදී මිල සහ ගුණත්වය පිළිබඳව
සැලකිලිමත් වෙමින් මිලදී ගැනීමේදී මිල සහ ගුණත්වයේ පිළිබඳව සැලකිලිමත් වෙමින් සැලකිය යුතු ආයාසයක් දරමින් සැලකිය යුතු ආයාසයක් දරමින් මිලදී ගනු ලබන භාණ්ඩයි. මිලදී ගනු ලබන භාණ්ඩයි. උදාහරණ තියෙනවා සාරි, විලවුන් උපකරණ, සපත්තු වගේ දේවල්. ඒව සාප්පු භාණ්ඩ. ඒව සාමාන්‍ය සාප්පු භාණ්ඩයක් ගන්නකොට මිල භාණ්ඩ දෙකක් තිබ්බම භාණ්ඩ දෙකේ මිල සංසන්දනය කරනවා, ගුණත්වය සංසන්දනය කරනවා. හරි, මොකක් හරි භාණ්ඩ දෙකක් විතර අපි අරගෙන මිලයි ගුණයයි තමයි බලන්නේ. හරි. පල්ලෙහෙන් තියෙන මේ භාණ්ඩ මිලදී ගැනීමේදී දෙආකාරයකින් සසඳා බලයි. මිල සසඳීම, ගුණත්වය සසඳීම. හරි. ඊපස්සේ විශේෂ භාණ්ඩ කියන එකට යමු. ඒක ලියන්න මේම විශේෂ භාණ්ඩ පාරිභෝගික ජීවිත කාලය තුල ඊටම සීමිත වාර සංඛ්‍යාවක් පමණක් මිලදී ගනු ලබන භාණ්ඩයි. මිලදී ගනු ලබන භාණ්ඩයි. මෙවැනි භාණ්ඩයක් මිලදී ගැනීමට ප්‍රථම විශේෂ ආයාසයක් යොදා සොයා බලයි. එසේම මිලදී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩයට ආදේශක නොමැත යැයි පාරිභෝගිකයා විශ්වාස කරයි. ආදේශක නොමැතියයි පාරිභෝගිකයා විශ්වාස කරයි. right. උදාහරණ බලන ස්වර්ණාභරණ, මෝටර රථ, ඖෂධ වර්ග, ජංගම දුරකථන උදාහරණ. හරි. අපි පුතාලා මේ මට උතන නෝට් එකේ නොසෙව් භාණ්ඩ වලට නෝට් එකක් දාන්න අමතක වෙලා තියෙනවා. ඒතර ඔයා 8 වෙනි පිටුව බැලුවාම 1 2 3 විශේෂ භාණ්ඩ වලින් ඉවර වෙනවානේ. 9 වෙනි පිටුවේ අර ක්වික් ක්විස් කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට උඩින් ලියන්න නොසෙව් අංක 4 දාලා නොසෙව් භාණ්ඩ කියලා එක මිස් වෙලා. ඒ නෝට් එකේ මිස් වෙලා ඒක. අංක 4 දාලා නොසෙව් භාණ්ඩ කියලා ලියන්න. අංක 4 දාලා නොසෙව් භාණ්ඩ කියලා ලියන්න. නොසෙව් භාණ්ඩ. නොසෙව් භාණ්ඩ. ඒකේ ලියන්න මේ. වෙළඳපොලේ
විකිණීමට ඇතත් වෙළඳපොලේ විකිණීමට ඇතත් ඒ බව නොදැන ඉල්ලුම් නොකරන භාණ්ඩයි right හරි අපි යමු question එකට බලන්න මේ වගුවකින් මම මේවැයි ලක්ෂණ සාරාංශ කරලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මේ ලක්ෂණ මොනවද කියලා බලන්න වගුවක් තියෙනවා ලක්ෂණයේ තියෙනවා භාණ්ඩ වර්ගය ටික දාලා තියෙනවා ලක්ෂණය තමයි මිලදී ගැනීම ආයාස කියන්නේ මහන්සි වෙන ප්‍රමාණය පිරිවැටුම කියන්නේ විකිරණ ප්‍රමාණය වෙලෙන්දගේ පැත්තෙන් විකිරණ ප්‍රමාණය වෙලෙන්දට ලැබෙන ලාභය සහ මිල භාණ්ඩයේ මිල ඒ වගේම බෙදා හැරීම කොයි වගේද පුළුල් විදියට බෙදා හරිනවද නගරයකට පොඩ්ඩයිද බෙදා හරින්නේ ඒ ආකාරයට සහ ප්‍රවර්ධන උපාය මාර්ගය කියන්නේ විකුණ ගන්න පාවිච්චි කරන උපාය මාර්ගය ප්‍රචාරය කළාද සේල් දාලා දැන් අපි දුම් පාන් එහෙම සේල් දැම්මට විකිරෙනවද? ඒ කියන්නේ පාන් වල මිල අඩු කරලා සේල් දානවා. ඒතර පාන් ගෙඩිය ඕන මිනිහා පාන් ගෙඩිය 3-4ක් අරන් එනවද? නෑ. හැබැයි සපත්තු සරප්පු සේල් දාලා විකුණ ගන්න පුළුවන්. සමහර භාණ්ඩ ළඟට ගිහිල්ලා කතා කරලා විකුණන්න ඕනේ. ඒවට කියන්නේ පෞද්ගලික අලෙවි කියන්නේ රක්ෂණය වගේ දේවල් ළඟට ගිහිල්ලා කතා කරලා විකුණන්න ඕනේ. නැත්නම් මිනිස්සු ගන්නෑ හොයාගෙන අවිල ගන්නෑ මට රක්ෂණ ඔප්පුවක් ගන්න ඕනේ කිලිවල. තේරෙනවද මං කියන දේ? රක්ෂණ අවශ්‍යතාවය ඇති කරන්න ඕන කතා කරලා. ඒ වගේ ප්‍රවර්ධනය කරනවා කියන්නේ විකුණුම් වැඩි කරන්න පාවිච්චි කරන උපාය මාර්ගය. අර පේන වගුව සම්පූර්ණ කරමු ළමයිනේ. හරි බලන්න ලක්ෂණේ මිලදී ගැනීමේ ආයාසය පහසු භාණ්ඩ අවමයි. එහෙම ලියන්න අවමයි. සාප්පු භාණ්ඩ සාමාන්‍යයි. විශේෂ භාණ්ඩ ඉහළයි. ඉහළ ආයාසයක් දරනවා. නොසෙව් භාණ්ඩ ශූන්‍යයි. ආයාසයක් දරන්නේ නැහැ ඒවට. ශූන්‍යයි. පිරිවැටුම පහසු භාණ්ඩ ඉහළයි සෑහෙන විකිරෙනවා සාප්පු භාණ්ඩ සාමාන්‍යයි විශේෂ භාණ්ඩ අවමයි ඒ කියන්නේ අඩුවෙම විකිරෙන්නේ නොසෙව් භාණ්ඩත් විකිරෙනවා විකිරෙන්නේ නැත්නම් මිනිස්සු දැකලා අඳුරගෙන ගන්නවා අවමයි මිල සහ ලාභයේ පහසු භාණ්ඩවල අවමයි පල්ලෙහා මට්ටමේ තියෙන අවමයි සාප්පු භාණ්ඩවල සාමාන්‍යයි වැඩිත් නෑ අඩුත් නෑ විශේෂ භාණ්ඩවල මිලයි ලාභය ඉහළයි. දැන් රත්තරන් බඩු එකක් දෙකක් වික්කත් සෑහෙන ලාභයි ඉහළයි. නොසෙව් භාණ්ඩ කිව නොහැක නැත්නම් නිශ්චිත නොවේ. අපි දන්නේ නැහැනේ භාණ්ඩය මොකක්ද කියලා. භාණ්ඩය අනුව තමයි අපිට කියන්න වෙන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ ඒක. නිශ්චිතව කිව නොහැක නැත්නම් කිව නොහැක. බෙදා හැරීම පහසු භාණ්ඩවල පුළුල්. මොකද හැම තැනින්ම මිනිස්සු ගන්නවා. සිගරට්, පරිප්පු, පත්තර, බිත්තර හැම තැනින්ම මිනිස්සු ගන්නවා. පුළුල් බෙදා හැරීමක් ඕනේ. සාප්පු භාණ්ඩ සාමාන්‍යයි. විශේෂ භාණ්ඩ අවමයි. බෙදා හැරීම අවමයි. සමහරට අපිට මේ අදාළ භාණ්ඩ ගන්න අගනුවරට යන්න වෙනවා. හරි. අපේ ටවුන් එකේ නෑ කොළඹට යන්න වෙනවා සමහරලාට. අවමයි. නොසෙව් භාණ්ඩ අවමයි බෙදා හැරීම. අවමයි. ඒක ළඟම තැන්වල විතරයි තියෙන්නේ. ඒකත් මිනිස්සු දන්නේ නෑ. ප්‍රවර්ධන උපාය මාර්ගය පහසු භාණ්ඩ ප්‍රචාරණය. සාප්පු භාණ්ඩ සේල් වැනි ප්‍රවර්ධන ක්‍රම විශේෂ භාණ්ඩ පෞද්ගලික අලවිය පෞද්ගලික ළඟට ගිහලා කතා කරලා විකුණන පෞද්ගලික අලවිය නොසෙව් භාණ්ඩ පෞද්ගලික අලවිය ඒ කියන්නේ ඉන්ට්‍රොඩියුස් කරන්න වෙනවා ළඟට ගිහලා ඉන්ට්‍රොඩියුස් කරන්න පෞද්ගලික අලවිය හරි දරුවනේ එහෙනම් දැන් ඕගොල්ලෝ දැනගත්තේ මේ chart එකේ පාරිභෝගික භාණ්ඩ පැත්ත තමයි පුතාලා දැනගත්තේ. chart එකේ පාරිභෝගික භාණ්ඩ පැත්ත තමයි පුතාලා දැනගත්තේ. අපි යමු chart එකේ ඊළඟ කෑල්ල පිළිබඳව සාකච්ඡා කරන්න. chart එකේ ඊළඟ කෑල්ල තමයි මොකද්ද? කාර්මික භාණ්ඩ. chart එකේ ඊළඟ කෑල්ල තමයි කාර්මික භාණ්ඩ. මොකද්ද කාර්මික භාණ්ඩයක් කියලා කියන්නේ? එක්කෝ වෙනත් භාණ්ඩ නිපදවීමට භාවිතා කරන භාණ්ඩ කාර්මික භාණ්ඩ.
එහෙම නැත්තම් නැවත විකිණීමේ චේතනාවෙන් භාණ්ඩයක් පාවිච්චි කරොත් ඒකට අපි කියනවා මොකද්ද? කාර්මික භාණ්ඩයක් කියලා. එක්ක වෙනත් භාණ්ඩයක් නිපදවන්න නැත්තම් නැවත විකිණීමේ චේතනාවෙන් යම්කිසි භාණ්ඩයක් පාවිච්චි කරොත් ඒක කාර්මික භාණ්ඩයක්. එතන තියෙන ව්‍යාපාරික චේතනාවක්. ඒතර ඒ භාණ්ඩ කාණ්ඩ තුනකට බෙදෙනවා: ද්‍රව්‍ය හා කොටස්, ප්‍රාග්ධන අයිතම, සැපයුම් සේවා. ද්‍රව්‍ය හා කොටස් කියලා කියන්නේ යම්කිසි නිෂ්පාදන කටයුත්තකට පාවිච්චි කරන ප්‍රධාන අමුද්‍රව්‍ය සහ ඒකේ උපාංග. ඒවා හිතන ඇඟලුම් නිෂ්පාදනය කරන ආයතනයක් අපි මේ උදාහරණයට ගමු මේ තුනටම. ඇඟලුම් නිෂ්පාදන ආයතනයක ප්‍රධාන ද්‍රව්‍ය මොකද්ද? රෙදි. ඒ රෙදි පාවිච්චි කරන්න වෙනත් භාණ්ඩයක් නිපදවන්න. නැවත විකුණන්න. ඊට පස්සේ ඒකේ කොටස් වෙන්නේ බොත්තම්, නූල්, සිප්, රේන්ද, අයිලට්, බකල් ඒවා වෙන කොටස් වගේ දේවල්. ප්‍රධාන අමුද්‍රව්‍යයට අමතරව තියෙන කොටස් අපි නැවත විකුණනවා. වෙනත් භාණ්ඩයක් හදනවා. එතකොට මේ ද්‍රව්‍ය හා කොටස් කියලා කියන්නේ ඒවා. මිලදී ගන්නේ කාර්මික චේතනාවෙන්, ව්‍යාපාරික චේතනාවෙන් නැවත විකුණන්න. ප්‍රාග්ධනයිතම ගොඩක් වෙලාවට ද්‍රව්‍ය හා කොටස් පුතේ භාවිතය සමග අවසන් වෙනවා. ඒක භාවිතා කරලා විකුණුවා ඉවරයි. ප්‍රාග්ධනයිතම එහෙම භාවිතය සමග අවසන් වෙන්නේ අපි ව්‍යාපාරික චේතනාවෙන් අරන් ඉන්න යන්ත්‍රෝපකරණ තමයි ප්‍රාග්ධනයිතම කියලා කියන්නේ. ව්‍යාපාරික චේතනාවෙන් අරන් ඉන්න යන්ත්‍රෝපකරණ තමයි ප්‍රාග්ධනයිතම කියලා කියන්නේ. තේරෙනවද? දැන් ඇඟලුම් කර්මාන්තශාලාවක තියෙන මහාන මැෂින්. ඇඟලුම් කර්මාන්තශාලාවක තියෙන මහාන මැෂින්. ප්‍රාග්ධනයිතමය. හරි? එතකොට සැපයුම් සේවා කියලා කියන්නේ මේ ප්‍රාග්ධන අයිතම වල උදව්වට තියෙන ඔය මැෂින් සර්විස් කරන ඒවා එහෙම තියෙන පුතේ. ඒ කියන්නේ පිරිසුදු කිරීමේ සේවා, ඒවා මැෂින් නඩත්තු කිරීමේ කටයුතු, ආරක්ෂක කටයුතු, ඒවා තමයි සැපයුම් සේවා කියලා කියන්නේ. ඒවා සේවා කියලා කිව්වට භාණ්ඩ ගණනට තමයි වර්ග වෙලා තියෙන්නේ. මොකද මේ ප්‍රාග්ධන අයිතම වල උදව්වට තමයි මේ සේවා ටික තියෙන්නේ. ඒවා ඒතර කාර්මික භාණ්ඩ කියලා තමයි කියන්නේ. පිරිසුදු කිරීම, අලුත් වැඩ කිරීම, ආරක්ෂක සේවා වගේ දේවල්. මේ ඔයාට මේවා එනවා පුතේ විභාගෙට. හරි? දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නේ මම උදාහරණයක් ගත්තේ. මම ඔයාට කියනවා බේකරියකට මේක ආදේශ කරන්න කියලා. බේකරියක ද්‍රව්‍ය වෙන්නේ මොනවද? පිටි. කොටස් වෙන්නේ මොනවද? ඊස්, ලුණු, බිත්තර, කලරින්, නේ මාජරින්. ඒවා කොටස්. ප්‍රාග්ධනයිතම වෙන්නේ මොකද්ද? ප්‍රාග්ධනයිතම වෙන්නේ ඒකේ තියෙන තැටි, පෝරණුව, වාහන ප්‍රාග්ධනයිතම. සැපයුම් සේවා වෙනස්. උදාහරණනෝ සැපයුම් සේවා වෙනස් වෙන්නේ. ඒවා හැමදාම පිරිසුදු කිරීම, නඩත්තු කිරීම, අලුත් දෙයක් කිරීම ඒවා තමයි. ඔයාලට තේරෙනවද මම කියන්නේ? ලියන්න මේ. පිටුවංක 9 මේම ලියන්න කාර්මික භාණ්ඩ වලට. ව්‍යාපාරික චේතනාවෙන් මිලදී ගනු ලබන භාණ්ඩයි. ව්‍යාපාරික චේතනාවෙන් මිලදී ගනු ලබන භාණ්ඩයි. මේවා නැවත විකිණීමට හෝ වෙනත් භාණ්ඩ නිපදවීමට මේවා නැවත විකිණීමට හෝ වෙනත් භාණ්ඩ නිපදවීමට භාවිත කරනු ලැබේ. ඒවායේ ප්‍රභේද තුනකි. right. පළවෙනි එක බලන්න ද්‍රව්‍ය හා කොටස් highlight කරගන්න. ද්‍රව්‍ය හා කොටස් කියන එක බලන්න. උදාහරණ මේ නෝට් එක බලන්න. භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය යොදා ගන්න අමුද්‍රව්‍ය සහ ඒවායේ උපාංග. උදාහරණයක් බලන්න ඇඟලුම් නිෂ්පාදනයේදී භාවිත කරන රෙදි ප්‍රධාන ද්‍රව්‍ය වන අතර බොත්තම් ශිප් යන ආදී කොටස් රස හඳුන්වන්න පුළුවන්. ප්‍රාග්ධන අයිතම highlight කරගන්න. ප්‍රාග්ධන අයිතම ඒකේ බලන්න නෝට් එක භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා භාවිත කරන යන්ත්‍ර උපකරණ දීපල වල නැත්නම් පිරියත දීපල මේ කියන්නේ උපකරණ ගොඩක එකතුවකට කියනවා පිරියතයක් කියලා. වල එකතුවක් තමයි ප්‍රාග්ධන අයිතම කියන්නේ දිගු කාල පැවැත්මක් ඇත. උදාහරණයක් ලියන්නවා. උදාහරණ ලියන්න. ඇඟලුම් කර්මාන්ත ශාලාවක මහන යන්ත්‍ර
ඇඟලුම් කර්මාන්ත ශාලාවක මහන යන්ත්‍ර. මහන යන්ත්‍ර. ඊට පස්සේ සැපයුම් සේවා කියන එක බලන්න. සැපයුම් සේවා ඍජුවම නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ නැහැ. නමුත් නිෂ්පාදන ක්‍රියාවලියේ සාර්ථකත්වයට අනිවාර්යෙන් මේ ප්‍රාග්ධනයිතම වලට මේවා ඕනේ. උදාහරණ බලන්න. නඩත්තු සේවා, පිරිසුදු කිරීම සහ ආරක්ෂක සේවා. ඉතින් ඒවා අර කර්මාන්ත ශාලාව අනුව වෙනස් වෙන්නේ. ඒවා හැමදාම ආරක්ෂක සේවා, නඩත්තු සේවා, පිරිසුදු කිරීමකට එකම කැටගරියක් තමයි තියෙන්නේ. ගාමන්ට් එකේදීත් ඔක කොහොමයි, බේකරිදීත් කොහොමයි. highlight කරගන්න. ඒ වගේම අපි මේ නිෂ්පාත්‍ය කියන කොටස අවසන් කරමු මේ සේවා කියන මාතෘකාවෙන් පුතේ. මම පුතාලට මේ කොටස නිෂ්පාත්‍ය කියන එක පටන් ගන්නකොටම සේවා පිළිබඳව සඳහන් කළා. සේවාවක් කියලා කියන්නේ මොකද්ද? එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට දක්වන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරීත්වයක්. ඒතර highlight කරගන්න. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට දක්වන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරීත්වයකට අපි කියනවා මොකද්ද? සේවාවක් කියලා. highlight කරගන්න. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරීත්වයක්. උදාහරණ බලන්න. කොණ්ඩ කැපීම, ප්‍රවාහන, නීතිඥ සේවා, විගණන සේවා. හරි. ඔක්කොම සේවා. බලන්න අස්පෘශ්‍ය නිෂ්පාත නිපදවන ව්‍යාපාර සේවා සපයන ව්‍යාපාර ලෙස හඳුන්වන්නේ. highlight කරගන්න. ඒක එකපාරක් විභාගෙදී හිස්සන් පුරවන්නා වූ ඒ වාක්‍යය. හරි. අස්පෘශ්‍ය නිෂ්පාත නිපදවන ව්‍යාපාර හිස්සනක් ව්‍යාපාර ලෙස හඳුන්වන්නේ. එතකොට මොකක්ද? සේවා සපයන ව්‍යාපාර. කොහොමයක් සේවා සපයන ව්‍යාපාර සමසූක්ෂමයි. ඒ කියන්නේ යන්ත්‍රවලට වඩා වැඩිපුර ඉන්නේ ශ්‍රමිකයෝ. දැන් බලන්න දැන් ටියුෂන් ක්ලාස් එකක් ගත්තොත් ඒකේ වැඩිපුර ඉන්නේ ළමයි සහ ගුරුවරු. මැෂින්ස් අඩුයි. මැෂින් නැති තරම්. අර කතා කරන මයික්‍රොෆෝන්, බෆල්ස්, AC ඒ වගේ දේවල් තියෙනවා. නමුත් වැඩිපුර ඉන්නේ මානව සම්පත. right. ලංකාවේ දළදේශීය නිෂ්පාදන වැඩිම දායකත්වය දීලා තියෙන සේවාංශයෙන් ඒවට බලපාන හේතු අපි නිබන්ධනයේ ඉදිරියේදී සාකච්ඡා කරමු. සේවා කියන ඒවත් ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. අපි දැන් භාණ්ඩ නම් වර්ග කළානේ එක එක පදනම් වලට සේවා වර්ග කරන්නේ එක විදියකට විතරයි. දැන් භාණ්ඩ කල්පැවැත්ම මත මිලදී ගැනීමේ අරමුණ අනුව නේද? එක එක පදනම් වලට වර්ග කළානේ. සේවාවල කැටගරි දෙකයි තියෙන්නේ. සේවාවල වාණිජ සේවා තියෙනවා. අනිත් එක තමයි පුතා ඍජු සේවා. නැත්නම් අපි ඒවට කියනවා පෞද්ගලික සේවා කියලා. පෞද්ගලික සේවා. වාණිජ සේවා කියන්නේ දරුවනේ ව්‍යාපාරවලට අදාළ වන සේවා. වාණිජ සේවා දෙකයි තියෙන්නේ. එකක් තමයි වෙළඳාම. අනිත් එක තමයි උපකාරක සේවා. උපකාරක සේවා. ව්‍යාපාරවලට උපකාර වන සේවා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කරන දේවල් තමයි වාණිජ සේවා කියලා කියන්නේ. අපි පෞද්ගලික භාවිතය අපේ පෞද්ගලික ජීවන තත්ත්වය ආරක්ෂා කරගන්න දේවල් තමයි ඍජු සේවා, පෞද්ගලික සේවා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට රූපලාවන්‍ය කටයුත්තක් කරගන්නවා අපි. කොණ්ඩේ කපා ගන්නවා, වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා. ඒවා වෙල පෞද්ගලික අවශ්‍යතාවට අපි කරන දේවල්. රියදුරෙක් පාවිච්චි කරනවා, ගෘහ සේවකෙක් පාවිච්චි කරනවා. ඒවා පෞද්ගලික සේවා. හැබැයි බිස්නස් එකකට අදාළව කරන වෙළඳාම. හරි. වෙළඳාම පහසු කරන්න පාවිච්චි කරන උපකාරක සේවා. මොනවාද උපකාරක සේවා? බැංකු තියෙනවා, රක්ෂණය තියෙනවා, ප්‍රවාහනය තියෙනවා, sannivedanaya තියෙනවා, ගබඩාකරණය තියෙනවා. බැංකු රක්ෂණ ප්‍රවාහන sannivedana ගබඩා. මෙන්න මේවා උපකාරක සේවා. ඇයි මේවා උපකාරක සේවා කියන්නේ? වෙළඳාම පහසු කරන සේවා. බැංකු නැතුව වෙළඳාම් කරන්න බෑ. රක්ෂණය නැතුව අවදානම් කළමනාකරණය කරන්න බෑ. කෑ ගහන්න නැතුව විකුණන්න බෑ. ප්‍රොමෝෂන් කරන්න නැතුව විකුණ ගන්න බෑ. ගබඩාවක් අනිවාර්යෙන් විකිණීමට ඕන. වෙළඳාම් පහසු කරන සේවා සහ වෙළඳාම් එකතු වුණාම තමයි වාණිජ සේවා කියන එක හැදෙන්නේ. වාණිජ සේවා කියන්නේ ව්‍යාපාරික චේතනාවෙන් අපි කරන සේවා. අපි ගන්න දේවල්. මිලදී ගන්න දේවල්. හරි? නැත්නම් අපි කරන දේවල්. පෞද්ගලික භාවිතය සඳහා අපි ගන්න සේවා තමයි පෞද්ගලික සේවා නැත්නම් ඍජු සේවා කියලා කියන්නේ. හරි බලනවා මේ සේවා වර්ගීකරණය බලන්න සේවා බෙදනවා වාණිජ සේවා සහ ඍජු සේවා කියලා. පුතාලා ඍජු සේවා වලට හරස් ඉරක් ගහලා පෞද්ගලික සේවා කියලා ලියන්න. ඍජු සේවා වලට හරස් ඉරක් ගහලා පෞද්ගලික සේවා කියලා ලියන්න.
වෙළඳාම ඕනනම් වාණිජ සේවා වෙළඳාමයි උපකාරක සේවා කියලා බෙදනවා. වෙළඳාම ඕනනම් දේශීයයි විදේශීයයි කියලා බෙදන්නත් පුළුවන්. බෙදන්න නම් පුළුවන් රැ වෙනකන් ඉතින් ඕනනම් දේශීය තොක සිල්ලර කියලා වෙත්ත හැකි. අනිත් එක විදේශ වෙළඳාමත් ආනයන අපනයන කියලා වෙත්ත හැකි. ඔය ආසනම් අපනයන එකත් බෙදන්න පුළුවන්. ප්‍රති අපනයන අන්තරාල කියලා. ඕනනම් ප්‍රති අපනයන එකත් ආයි බෙදන්න පුළුවන්. නමුත් ඒ වැඩක් නැහැ. හරිද? මේක මේ බෙදී යාමත් හොඳටම ප්‍රමාණවත්. මෙතෙන්ට නිකන් බෙදුවොත් හොඳට ප්‍රමාණවත්. හරි ඒක බලන්න chart එක බලන්න. මේ වීඩියෝ එක ආයි අපහසු දැන් ආයි බැක් කර බලන්න. බැක් කර බලන්න. ඉතින් වීඩියෝ එකක් නේ ඕන විදියට ඔයාලට බලන්න පුළුවන්. අපි ක්වෙස්චන් එකට යමු. බලන්න ක්වෙස්චන් එක. භාණ්ඩ හා සේවා අතර මූලික වෙනස්කම් අහනවා. වෙනස්කම් ලියු භාණ්ඩ ස්පර්ශ කළ හැක, සේවා ස්පර්ශ කළ නොහැක. නැත්නම් අස්පෘශ්‍යයි. අස්පෘශ්‍ය නැත්නම් ස්පර්ශ කළ නොහැක. භාණ්ඩ ගබඩා කර පසුව භාවිත කළ හැක, සේවා ගබඩා කළ නොහැක. භාණ්ඩ ගබඩා කර පසුව භාවිත කළ හැක, සේවා ගබඩා කළ නොහැක. භාණ්ඩ හිමිකරුගේ වෙන් කළ හැක, සේවා හිමිකරුගේ වෙන් කළ නොහැක. භාණ්ඩ සමජාතීය වේ, සේවා විෂම ජාතීය වේ කියන එකකින් වෙනස් වෙනවා. විෂම ජාතීය වේ. ඔන්න භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. හරි දැන් මේ නිබන්ධනය ඉගෙන ගන්නවා වගේ මේ නිබන්ධනයේ විවිධ ප්‍රශ්න එහෙම තියෙනවා. පුතේ මේවෙන් තව ප්‍රශ්න කරන්න ඕනේ, MCQ ප්‍රශ්න කරන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ. ඒතර තමයි මේක හොඳට පුරුදු වෙන්නේ. මේවෙන් තව ප්‍රැක්ටිකල් එක්සැම්පල් කරන්න ඕනේ. ඒතර තමයි මේ හොඳට ඔයාලට පුරුදු වෙන්නේ. ඔයාලට තේරෙනවද? මේ අභ්‍යාසත් මේ අපි උගන්වන තියරි එක විතරයි. අභ්‍යාස කරනකොට තමයි තියරිය තව පුළුවන් වෙන්නේ. තේරෙනවද මම කියන දේ දරුවනි? right. හරි එමනම් දැන් එහා පැත්තේ පිටුවංක 11 chart එකක් දාලා තියෙනවා නිෂ්පාදිතය කියලා chart එකක්. හරි අපි නිෂ්පාත වර්ග කළානේ එක එක පදනම් වලට ස්පර්ශතාවයේ මත පුළුල් පදනමට වර්ග කළානේ නේ පුළුල් පදනමට භාණ්ඩ සේවා අදහස් පුද්ගලයන් ඉසව් සංවිධාන තොරතුරු ක්‍රියාකාරකම් පළපුරුද්ද දීපල කියලා එහෙම වර්ග වෙනවා ස්පර්ශතාවයේ මත භාණ්ඩයි සේවායි කියලා වර්ග වෙනවා ඊට පස්සේ භාණ්ඩ අපව වර්ග කරන්න පුළුවන් කල්පවැත්ම මතයි අවශ්‍යතාවය මතයි කල්පවැත්ම මත කල්පවත්නා භාණ්ඩ කල් නොපවත්නා භාණ්ඩ අවශ්‍යතාවය මත මේ අවශ්‍යතාවය මත පාරිභෝගික භාණ්ඩ කාර්මික භාණ්ඩ හරි ඊට පස්සේ පාරිභෝගික භාණ්ඩ පහසු සහ විශේෂ නොසෙව් කියලා බෙදෙනවා කාර්මික භාණ්ඩ ද්‍රව්‍ය හා කොටස් ප්‍රාග්ධන අයිතම සැපයුම් සේවා කියලා බෙදෙනවා අර සේවා පැත්ත ස්පර්ශතාවය මත තියෙන භාණ්ඩ පැත්ත අපි බැලුවේ සේවා පැත්ත වෙළඳාම උපකාරක උපකරණ සේවා කියලා දෙන එක උපකාරක සේවා කියලා හදාගන්න වෙළඳාම උපකාරක සේවා ඍජු සේවා කියලා වර්ග කරන්න පුළුවන් right ඒ chart එකේ භාණ්ඩ බෙදිලා තියෙනව නේද කල්පවැත්ම මතයි අවශ්‍යතාවය මතයි කියන. ඒක පුතේ අවශ්‍යතාවය මත කියන එක හදාගන්න භාවිතය මත කියලා. අවශ්‍යතාවය මත නෙමෙයි ඒක භාවිතය මත වෙන්න ඕනේ. ඔයාලට තේරෙනවද 11 වෙනි පිටුවේ තියෙන chart එකේ කල්පවැත්ම මතයි අවශ්‍යතාවය මතයි කියලා භාණ්ඩ බෙදලා තියෙනව නේද? ඒක අවශ්‍යතාවය මත නෙමෙයි භාවිතය මත කියලා බෙදෙන්න ඕනේ. හරි. එතකොට ඔයා ආපහු මේ නිබන්ධනය හොඳට පරිශීලනය කරන්න ඕන අභ්‍යාස කරනකොට ඔයාට තව ටිකක් මේක පැහැදිලිව තේරෙයි. හරි. එවනම් අපි ඊළඟ වීඩියෝ එකේදී නිබන්ධනයේ ඊළඟ කොටස් ටික සාකච්ඡා කරමු. ආයිබෝවන්.